තාපගති විද්‍යාව කොටසේ අපි කලින් පරිච්ඡේද දෙකක් සාකච්ඡා කළා. ඒතර තාපගති විද්‍යාව කියන්නේ මොනවද? ඒකට ඒකේ තියෙන භෞතික රාශි කොහොමද ක්‍රියා කරන්නේ? තාපගති විද්‍යාවේ පළමු නියමය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතන ඩෙල්ටා W කියන්නේ කාර්ය. ඒක සොයාගන්නේ කොහොමද? ඊළඟට PV වක්‍රය. PV වක්‍රයේ ආවරණය වෙන වර්ගඵලය මගින් කාර්යය ලැබෙනවා. ඉන්න ඒ වගේ තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි දෙවෙනි පරිච්ඡේදයේ තව කතා කරා ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා දෙකක් තියෙනවා කියලා වායුවකට. පීඩනයේ නියත අවස්ථාවේ විශිෂ්ට තාප ධාරිතාවයි පරිමාව නියත අවස්ථාවේ විශිෂ්ට තාප ධාරිතාවයයි. CP CV. ඒවා කිලෝග්‍රෑම් එකකට ප්‍රකාශ කරන්නත් පුළුවන්, මවුල එකකට ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒතර CP සහ CV කියන දෙන්නගෙන් CP කියන එක CVට වඩා වැඩි කියලා සාකච්ඡා කරා. ඒ දෙන්නගේ සම්බන්ධයක් ගත්තා CP ඍණ CV සමානයි සරත් වායුනිතය R කියලා. ඊළඟට ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා අතර අනුපාතය CP යට CV සමානයි ගැමා කියලා ලිව්වා. ගැමා වලගේ එකට වඩා වැඩි කියලා අපි ලිව්වා. ඔන්න ඕවා තමයි ගොඩක් මේ පාඩමේ සාකච්ඡා කරේ. දැන් තවත් කොටසක් අපිට ඉස්සරහට යන්න තියෙනවා. ඒ ටිකත් කරලා ඊට පස්සේ අපිට පුළුවනි තාපගත විද්‍යාවේ පළමු නියමයක් යොදාගෙන ගැටලු සාකච්ඡා කරන්න. අපි බලමු මේ කොටසේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. මෙතන තියෙනවා පද්ධති සඳහා වන තාපගතික ක්‍රියාවලිය කියලා. පද්ධති සඳහා වන තාපගතික ක්‍රියාවලිය. පද්ධතිය කියලා කියන්නේ පිස්ටනයක් මගින් වායුවක් සිර කරාම එන කොටස. අචල වායු ස්කන්ධයක් කියලා ගන්න පුළුවන්. ඉතින් එයාට අපි බාහිරින් තාපය සපයලා එයාගේ උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට පිස්ටනය ගමන් කරෝතින් වායුව මගින් පිස්ටනය මත කාර්යයක් කරා කියලා එනවා. ඒතර එන්නේ ඒ සංයුත කොටස තමයි පද්ධතියක් කියලා කියන්නේ. ඒතර මේ පද්ධතිය මත ක්‍රියාවලිය පීඩනය සහ පරිමාව වෙනස් වෙන ආකාර වෙන්න පුළුවන් විදි තමයි මේ ටිකක් ලියලා තියෙන්නේ. මේ වගේ ගොඩක් තියෙනවා අපි ටිකක් තමයි ලියන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ උඩින් ලියලා තියෙන දෙන්න. සමෝෂ්ණ ක්‍රියාවලිය සහ ස්ථිරතාපී ක්‍රියාවලිය කියන එක අපිට වැදගත්. සමෝෂ්ණ කියලා කියන්නේ සම උෂ්ණ කියන එක. මේ සමෝෂ්ණ ක්‍රියාවලිය කියලා දීලා තියෙන්නේ සම උෂ්ණ කියන එක. සම උෂ්ණ. ඒ කියන්නේ පිස්ටනයක් මගින් වායුවක් සිර කරලා එයාට තාපය සපයලා අපිට එයාගේ පීඩනය වැඩි කරන්න පුළුවන්, පරිමාවත් වැඩි කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරනකොට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැති විදියට නම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියතයි. දැන් දරුවෝ අහන්න පුළුවන් තාපය සැපයවම උෂ්ණත්වය නියතව තියෙන්නේ කොහොමද කියලා. උෂ්ණත්වය වැඩි වෙනවනේ කියලා. නමුත් මේක මේ තාපය සපයන්නේ ඉතා සෙමෙන්ද, ඉතා වේගයෙන්ද, පිස්ටන් එක උඩට යනවද නැද්ද? ඒව මත මේවා තීරණය වෙනවා. ඉතින් අපිට එක ක්‍රියාවලියක් තියෙනවා සම උෂ්ණ නැත්නම් සමෝෂ්ණ. ඒකෙදි උෂ්ණත්වය නියතව තමයි තියෙන්නේ. ඒතර උෂ්ණත්වය නියත නම් අපිට නිකම්ම මතක්කට එනවා බොයිල් නියමය යොදන්න පුළුවන් කියලා. ඒතර මේ බොයිල් නියමයත් අසුරු කරගෙන තමයි මෙතන මේ තාපගතික ක්‍රියාවලිය විස්තර කරන්නේ. සමෝෂ්ණ කියන්නේ ඒකයි. උෂ්ණත්වය නියතයි. ඒක ඉතාම වැදගත්. ඉතින් මෙතන අපිට ඕන නම් මෙහෙමත් ලියන්න පුළුවන් T නියතයි කියලා. ඒත් අපි මෙතන කිව්වා උෂ්ණත්වය කියලා කියන්නේ වායුවක ඒ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙනවා නම් අපි ඩෙල්ටා U කියලා එකක් ලිව්වේ. එතකොට අභ්‍යන්තර ශක්තිය රඳා පවතින උෂ්ණත්වය මතනේ. උෂ්ණත්වය වෙනස් වෙනවා නම් තමයි ඩෙල්ටා U කියලා එකක් එන්නේ. ඒතර උෂ්ණත්වය නියතව තියෙනවා නම් ඩෙල්ටා U කියන එක බිඳුවයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය ශක්ති වෙනස ශූන්‍ය වෙන්නේ.
ඩෙල්ටා U බිඳුවයි. ඒක තමයි මෙතන ඉගෙන ගන්න තියෙන්නේ සම උෂ්ණ කියලා දැක්ක ගමන්. ඔන්න එක ක්‍රියාවලියක්. අනිත් ක්‍රියාවලිය ස්ථිරතාපී. ස්ථිරතාපී නම කියනකොටම දරුවන්ට අවබෝධ කරගන්න පුළුවන්. ස්ථිරතාපී කියන්නේ තාපයේ ස්ථිරයි කියන එකනේ. ඒ කියන්නේ මුලින් තිබුණු තාපයම තමයි පස්සෙත් තියෙන්නේ. තාපයේ වෙනසක් නැහැ. කියන අමතර තාපය අපි දීලත් නැහැ. පද්ධතියෙන් තාපය එළියට පිට වෙලත් නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන එක බිඳුවයි. ස්ථිරතාපය. ස්ථිරතාපී. එතකොට තාප වෙනස ශූන්‍ය වෙයි. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන එක කෙනා බිඳුවයි. දැන් අපි අඳින්නේ PV වක්‍රයක්නේ. පීඩනය පරිමාවය වෙනස් වෙන වක්‍රයක් අඳින්නේ. ඉතින් PV වක්‍රයක් යනදම ඒකේ දරුවන්ට මේ තාපයේ වෙනසක් වෙනවා තාපයේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක. ඩෙල්ටා Q බිඳුවයි කියන එක පෙන්වන්න විදියක් නැහැ. තාම අපි ඒක සාකච්ඡා කරලා නැහැ. කොහොමද පීඩනය පරිමාවය වෙනස් වෙන වක්‍රයක තාප වෙනසක් නැති එක පෙන්වන්නේ කියලා. උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැත්නම් ඒක පෙන්වන්න පුළුවන්. සමෝෂ්ණ කියලා ගත්ත වෙලාවේ ඒ වෙලාවේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් අපි දන්නවනේ අපිට බොයිල් නියමය යොදන්න පුළුවන්. ඒතර බොයිල් නියමයට අනුව පීඩනය හා පරිමාප වෙනස් වෙන විදිහ අපි දන්නවනේ පස්තාරේ අඳින්න. එතන ඒක අඳින්න පුළුවන්. මේ ස්ථිරතාපී කතාව අපි තාම දන්නේ නැහැ. මේකට අදාළ වායු නියමයක් අපි ඉගෙන ගත්තේ නැහැනේ. එහෙනම් අපි මේක තව ටිකකින් බලමු ස්ථිරතාපීය අවස්ථාවක කොහොමද ප්‍රස්තාරය අඳින්නේ කියලා. කොහොම හරි මේ නම ඇහුනම දරුවන්ට අදහස තමයි එන්න ඕන. පද්ධතියෙන් තාපය පිට වෙන්නෙත් නැහැ. පද්ධතියට තාපය ලැබෙන්නෙත් නැහැ කියන එක. ඩෙල්ටා Q බිඳුවයි. තර සමෝෂ්ණ කියලා එක ක්‍රියාවලියක් තියෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති එකක්. ස්ථිරතාපී කියලා එකක් තියෙනවා. තාප වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා සමපීඩන ක්‍රියාවලිය. එහෙම නැත්නම් නියත පීඩන ක්‍රියාවලිය. ඒ කියන්නේ පීඩනය සහ පරිමාත්‍ර ප්‍රස්ථාරයන් දම පීඩනයේ නියතයි. ඒතර පීඩනයේ නියතව තියෙනවා නම් අපි දන්නවා අපි කලින් සාකච්ඡා කරා පිස්ටන් එක වායුව සිර කරපු පිස්ටන් එක සුමටව තමයි සවි කරලා තියෙනවා. එතකොට බාහිරින් අපි තාපය සැපෙයිවොත් වාතය ප්‍රසාරණය වෙන්න බලනවා. ඒතර පිස්ටනේ හැමින් උඩට යනවා. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි කියන සමපීඩන කියලා. සම පරිමා කියන්නේ නියත පරිමා. පරිමාව නියතයි. එහෙම වෙන්නේ පිස්ටන් එක දෘಢව සවි කරලා තියෙනවා නම් පිස්ටනේට ගමන් කරන්න බෑ. ඒතර අපි ඉගෙන ගත්ත කලිනුත් කාර්යයක් වෙන්නේ නැහැ කියලා. මේ අවස්ථාව. ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් කාර්යයන් 4ක් අපි ලියලා තියෙනවා. මෙම එක එක් ක්‍රියාවලියට පද්ධතියක් භාජනය වන විට එය හැසිරෙන ආකාරය තාපගත විද්‍යාවේ පළමු නියමයේ මගින් පැහැදිලි කරන්න පුළුවන්. ඒතර තාපගත විද්‍යාවේ පළවෙනි නියමය කියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒ සමීකරණය භාවිතා කරලා මේ එක එක අවස්ථාවට අදාළව PV වක්‍රය කොහමද අඳින්නේ? ඒකේ හැසිරීම මොකද්ද වෙන්නේ? කාර්ය ධනද ඍණද අන්න ඒවා සාකච්ඡා කරන්න පුළුවන් කියලා කියන්නේ. අපි පාඩමේ ඉදිරියට යනකොට ඒ ටික අරගෙන තාපගත විද්‍යාවේ පළවෙනි නියමයේ ලියලා ඒකෙන් බලමු කොහොමද මේ ටික සාකච්ඡා කරන්න කියලා. මෙන්න පළවෙනි ක්‍රියාවලිය. සමෝෂ්ණ ක්‍රියාවලිය. අයිසෝතර්මල් කියලා තමයි ලියන්නේ. සමෝෂ්ණ. සම උෂ්ණ. එන උෂ්ණත්වයේ නියතයි. කිසියම් තාපගතික ක්‍රියාවලියකට පද්ධතියක් භාජනය වන විට පද්ධතියේ උෂ්ණත්වය නොවෙනස්ව පවතිනවා. උෂ්ණත්වය නොවෙනස්ව පවතින ඕන. එම ක්‍රියාවලිය සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හඳුන්වයි. සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හඳුන්වයි. ක්‍රියාවලිය සිදුවන අතරතුර පද්ධතියේ තාපය ජනනය වෙයි නම් අපි දන්නේ නැහැ දැන් මේකට තාපය දෙන්නත් පුළුවන් තාපය පිට වෙන්නත් පුළුවන්. ක්‍රියාවලිය අතරතුර පද්ධතියේ තාපය ජනනය වෙයි නම් එම තාපය පරිසරය සමග හුවමාරු වී
පරිසරය සමග හුවමාරු වී පද්ධතියේ උෂ්ණත්වය නියතව පවත්වා ගනී. දැන් සමෝෂ්ණ කියන්නේ උෂ්ණත්වයේ නියතය කියන එක. ඒකෙන් කියපෙන්නේ නැහැ තාපය ලැබෙන්නේ නැති කතාවක්. තාපය ලැබෙන්නත් පුළුවන්, තාපය පිට වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ තාපය ලැබෙනවා නම් ඒගොල්ලෝ පරිසරයත් එක්ක එහාට මෙහාට හුවමාරු වෙලා පද්ධතියේ උෂ්ණත්වයේ නියතව තියාගෙන ඉන්නවා කියන එකයි කියන්නේ. උෂ්ණත්වය තමයි නියතව තියෙන්නේ. මේ සඳහා වායුව අඩංගු භාජනයේ බිත්ති ඉතා හොඳ සන්නායක ද්‍රව්‍ය වලින් සාදා තැබිය යුතුයි. දැන් අපි තව පිස්ටන් එකක් අපි පහළට තල්ලු කරනවා කියලා. දැන් මේ වගේ වායුවක් සිර කළා අපි තව මේ පිස්ටන් එක එකවර පල්ලෙහාට තෙරපනවා. පිටින් කාර්යයක් කරලා. එතකොට මේ වගේ අවස්ථාවක් එනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට ලැබෙනවා. දැන් වාතය මෙහෙම ළඟින් මේකේ ඉන්නවා. මේකේ ටිකක් දුරින් ඉන්නේ. දැන් මේක තද කරාට පස්සේ මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙන්නේ ඒ පිස්ටන් එක තල්ලු කිරීම නිසා ඇතුලේ තාපයක් ඉපදුන නිසානේ. ඒ තාපය ඉපදුනට වඩා ඒකේ රැඳිලා තියෙනවා ඇතුලේ. ඇතුලේ රැඳිලා තියෙනකොට තමයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. එතකොට මෙතන කියන්නේ සමෝෂණේ. උෂ්ණත්වය නියතව තියා ගන්න ඕනේ. එහෙමනම් තාපයක් ඉපදුනා නම් ඒ තාපය මේ පිස්ටනයෙන් සිර කරලා තියෙන මේ භාජනයේ බිත්තිය හරහා මේ පැත්තට හෙමින් පිට වෙනවා ඇති. එළියට යනවා. ගිහිල්ලා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව තියා ගන්න. ඒකයි කියන්නේ ඉතින් තාපය ටික පිට වෙලා යන්න නම් මේ ලෝහයකින් හොඳ සන්නායකයකින් මේ වායුව සිර කරපු භාජනයේ බිත්ති සාදලා තියෙන්න ඕන කියලායි කියන්නේ. එතකොට තාපයක් ඉපදුනොත් ඒගොල්ලන්ට එළියට යන්න පුළුවන්. මෙයාගේ තාපය අඩු වුණොත් එළියෙන් තාපය ටිකක් එන්න පුළුවන්. ඇවිල්ලා උෂ්ණත්වය වෙනස් නොකර තියාගෙන ඉන්න. අන්න ඒක තමයි කියන්නේ. තාපය පරිසරය සමග හුවමාරු වී පද්ධතියේ උෂ්ණත්වය නියතව පවත්වා ගනී. උෂ්ණත්වය තමයි නියතව තියෙන්නේ. තාපය එහාට මෙහාට යන්න පුළුවන්. ඒතකොට ඒක එහාට මෙහාට ඉක්මනින් ගමන් කරන්න හොඳ සන්නායක ද්‍රව්‍යයකින් ඒ භාජනයේ බිත්ති සාදලා තියෙන්න ඕනලු. මේදී උෂ්ණත්වයේ නියත නිසා පද්ධතියේ අභ්‍යන්තර ශක්තියද නොවෙනස්ව පවතී. ඒතර අපි කලින් කතා කරා උෂ්ණත්වය කියලා කියන්නේ වායුවක් අඩංගු පද්ධතියක අභ්‍යන්තර ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. ඒතර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්නේත් නැහැ වැඩි වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා U කියන එක බිඳුවක්. මේකෙන් කියන්නේ. ඩෙල්ටා U මේකෙන් කියන්නේ ඩෙල්ටා U කියන එක බිඳුවයි. අභ්‍යන්තර ශක්තිය අඩු වෙන්නේත් නැහැ වැඩි වෙන්නේත් නැහැ. සමෝෂ්ණ අවස්ථාවේ. ඒතර මේකට බොයිල් නියමය යොදන්නත් පුළුවන්. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැති නිසා ඩෙල්ටා U කියන එක බිඳුවයි. තාපගත විද්‍යාවේ පළමු නියමය යෙදුවම නියමෙන් කියන්නේ මේකනේ. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ. ඒතර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහනේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඩෙල්ටා U කියන එක බිඳුවයි. එහෙනම් අපිට එනවා තාපය සමානයි කාර්යය කියලා. එහෙනම් සැපයූ තාපය වියදම් වෙන්නේ පිස්ටන් එක උඩ ගෙනහිලා ඒ වගේ දෙයක් කරලා කාර්යයක් කරන්න. පිස්ටන් එක පල්ලෙහාට තල්ලු කරොත් කාර්යය ඍණ වෙනවනේ. එහෙනම් තාපය පිට වෙනවා එළියට. ඒ වගේ දෙයක් වෙලා ඩෙල්ටා U බිඳුව විදිහට තියෙනවලු. එතකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W කියලා අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. පරිපූර්ණ වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය වන විට උෂ්ණත්වය නියත නිසා බොයිල් නියමයට අනුව වායුව හැසිරේ. ඔන්න අනික් කතාව. සමෝෂණ උෂ්ණත්වය නියතයි. අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය නියත නම් පීඩනය හා පරිමාව අතර P1 V1 සමානයි P2 V2 ඒ වගේ සමීකරණ ලියන්න පුළුවන්. පීඩනය හා පරිමාව අතර ප්‍රස්ථාරය ඇන්දොත් මෙන්න මේ වගේ එනවා. මේ පැත්තට පීඩනය මේ පැත්තට පරිමාව ලිව්වොත්
මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එනවා. ඉතින් මේකේ ඊස මේ පැත්තට දැම්මොත් පරිමාව වැඩි වෙනවා. මේ පැත්තට වැඩි වෙනවනේ පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ පිස්ටන් එක උඩට යනවා. ඒතර කාර්යයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙල්ටා W කියන එක ධනයි. ඒතර ඩෙල්ටා W ධන නම් ඩෙල්ටා Q ධනයි. තාපය දෙන්නවා. පිස්ටන් එක අනිත් පැත්තට ගියොත් තමයි කාර්ය ඍණ වෙන්නේ. ඒතර එයා ඍණ වුණොත් තාපයත් ඍණ වෙනවා. වෙලා තාපය ටික පරිසරයට පිට වෙනවා. ඔන්න ඕවා තමයි ලියන්න පුළුවන්. මේ වගේ ප්‍රස්ථාරයක් ඇන්දොත් T නියතයි කියලා ලියන්න පුළුවන්. නැත්නම් ඩෙල්ටා U බිඳුවයි කියලා ලියන්නත් පුළුවන්. ඕන එකක් ලියන්න. ඔය වගේ එකක් ලියන්න පුළුවන්. මේ තියෙන එකට ඇඳලා තියෙන ප්‍රස්ථාරය සමෝෂ්ඨ ක්‍රියාවලියේදී අදාළ PV වක්‍රය මේ විදිහට තමයි ඇඳෙන්නේ. ඊහිස ඉතින් යොදන්න ඕන අපි ප්‍රසාරණය වෙනවද සංකෝචනය වෙනවද කියන එක මත මේ පැත්තට හරි අනිත් පැත්තට හරි. උෂ්ණත්වය නියත වන පරිදි වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය කරයි නම් එය ඊතා සෙමෙන් සිදු කළ යුතුය. මෙන්න මේකත් පොඩ්ඩක් බලමු. උෂ්ණත්වය නියත වන පරිදි, ඒ කියන්නේ සමෝෂ්ණ අවස්ථාවේ. උෂ්ණත්වය නියත වන පරිදි වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය කරයි නම් එය ඊතා සෙමෙන් සිදු කළ යුතුය. ඒ කියන්නේ මේකනේ දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර සමෝෂ්ණ අවස්ථාවේ මෙයා බිඳුවයි. එහෙනම් කාර්ය සමානයි ශක්තිය. ඒක තමයි මේක සමාන තාප ශක්තියට. දැන් මෙතන කතාව මේකයි. මේක කියන ඊතා සෙමෙන් සිදු කරන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි තාපයේ පාඩමේ ඉගෙන ගන්න දෙයක් තමයි තාපයේ ගලාගෙන යෑම. තාපයේ ගලාගෙන යනනේ උෂ්ණත්වය වැඩි තැනින් ඉඳන් අඩු තැනට. ඒ තාපයේ ගලාගෙන යෑම ඊතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් කියන එක. තාපයේ ගලාගෙන යන්නේ ඊතා සෙමෙන් කියන එක. තාපය ටික ගලාගෙන යන ටිකක් වෙලාව ඕන. එතකොට අපි ක්‍රියාවලියක් ඊටාම වේගෙන් සිද්ධ කරොත් අපි තමු මේ පිස්ටන් එකකින් වායුවක් සිර කරලා පිස්ටනේ ඊටාම වේගයෙන් පහළට තල්ලු කරනවා කියලා. ඊටාම වේගයෙන් පහළට තල්ලු කරනවා. ක්ෂණිකව. ඒතර එහෙම කරාම ඒකේ තාපයක් උපදිනවා. තාපයක් ඉපදුනොත් ඒ තාපයට පරිසරයත් එක්ක හුවමාරු වෙන්න පරිසරයට යන්න ටිකක් වෙලාව ඕන. දැන් අපි ෂණිකව ක්‍රියාවලිය සිද්ධ කරගමු මොකද්ද වෙන්නේ? අර තාපයට එළියට යන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. තාපය ගලා යාම ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලිය. තාපය ගලා යෑම ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියකි. තාපයට එළියට යන වෙලාව ඕන. දැන් අපි ෂණිකව පිස්ටනේ තල්ලු කරාම ඒකේ උපදින තාපයට එළියට යන්න වෙන්නේ නැහැ. ඒතර ඒ තාපය ටික ඇතුලේ රැඳිලා තියෙනවා. ඒතර තාපය රැඳුනොත් අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකයි කියන්නේ. ඒතර සෙමෙන් සිදු කරන ක්‍රියාවලියක් නම් අපි පිස්ටන් එකේ හිමින් පහළට ගේනවා නම් කුඩා දුරක් ගෙනියනවා, ටිකක් වෙලා ඉන්නවා, ආයෙ තව ටිකක් පහළට ගෙනියනවා, ආයෙ තව ටිකක් වෙලාවක් ඉන්නවා, ආයෙ පහළට ගෙනියනවා. අන්න ඒ විදිහට. පියවරෙන් පියවර ගෙනියන්නේ පොඩ්ඩක් ගියා, ටිකක් වෙලා හිටියා, ආයෙ ගියා එහෙම. එතකොට ඒකේ තාපය ඉපදුනොත් ඒ තාපයට පරිසරයට යන්න වෙලාව තියෙනවා. ඒතර පරිසරයට ගිහිල්ලා වස්තුවේ ඒකට ඒ වායුවේ උෂ්ණත්වය වැඩි කරන්න නැතුව ඉන්නේ. ඒකයි මේ කියන්නේ. සමෝෂ්ණ ක්‍රියාවලියක් සිද්ධ කරන්න නම් උෂ්ණත්වය නියත වන පරිදි වායුවක් සමෝෂ්ණ ක්‍රියාවලියකට භාජනය කරන්න නම් එය ඊතා සෙමෙන් සිදු කළ යුතුය. තව මෙතන දීලා තියෙනවා කිසියම් ද්‍රව්‍යයක් අවස්ථා විපර්යාසයකට භාජනය වන විට එය සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකියි කියලා. දැන් ඝනයක් ද්‍රව වෙන අවස්ථාව නැත්නම් ද්‍රවයක් වාෂ්ප වෙන අවස්ථාව
අපි විතර වායුත් එක්කනේ ගන්නෙ. ඒ නිසා ද්‍රවයක් වාෂ්ප වෙන අවස්ථාව ගනිමු. එතකොට සෙල්සියස් 100 දී දැන් ජලය නටලා වාෂ්ප වෙනවා නම්. ඒතර කොයිතරම් තාපය දුන්නත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහනේ. සෙල්සියස් 100 තියෙනවනේ. අන්න ඒක තමයි කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය. ඒතර මේ පිට වෙන වාතයත් පීඩනය වැඩි කරන්නේ නැතුව ලොකු අවකාශයකට යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපිට ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්න පුළුවන්. සෙමෙන් සිදුවන ක්‍රියාවලිය. සමෝෂ්ණ. තේරුම් ගන්න. තාපය ගලන්නේ ඊටාම හිමින්. එතකොට තාපය රැඳුනොත් මේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. උෂ්ණත්වය වෙනස් නොවි තියෙනවා උපදින තාපය ටිකට එළියට යන්න වෙලාව තියෙනවා. ඒතර එළියට යන්න නම් ගොඩක් වෙලාව ඕන. ඒ නිසා සෙමෙන් සිදුවන ක්‍රියාවලිය තමයි සමෝෂ්ණ කියලා ගන්න. මෙන්න ඊළඟ ක්‍රියාවලිය ස්ථිර තාපී. නමේම තියෙනවා ඉතින්. තාපය ස්ථිරයි. තාපය ස්ථිරයි කියලා කියන්නේ තාප වෙනසක් නැහැ කියන එක. ඩෙල්ටා Q කියලා එකක් නැහැ. තාපය ඇතුළට එන්නේත් නැහැ. පද්ධතියෙන් තාපය එළියට පිට වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ එකක්. පද්ධතියක් කිසියම් ක්‍රියාවලියකට භාජනය වන විට පද්ධතිය තුළට තාපය ඇතුල් වීමක් හෝ පද්ධතිය තුළට තාපය ඇතුල් වීමක් හෝ පද්ධතියෙන් තාපය පිටවීමක්. පද්ධතියෙන් තාපය පිටවීමක් සිදු නොවේ. ඒ වගේ ක්‍රියාවලියකට අපි කියනවා ස්ථිර තාපය. ඩෙල්ටා Q බිඳුව. ඒතර අර තාපගත විද්‍යාවේ පළවෙනි නියමය ලිව්වොත් මෙතන ඒක තමයි ලියලා තියෙන්නේ. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ස්ථිර තාපේ නම් මෙහෙම එකක් නැහැ. තාපේ එන්නේත් නැහැ යන්නේත්. ඒතර බිඳුව. ඒතර ඩෙල්ටා U ධන ඩෙල්ටා W. අභ්‍යන්තර ශක්තිය වැඩිවීමයි කාර්යය කියන දෙක එකතු කරාම බිඳුව වෙනවා. එනද එක්කෙනෙක් අනිත් පැත්තට දැම්මම ඍණ වෙනවනේ. ඒතර ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W. එක්කෙනෙක් ඍණ වෙනවා. දැන් වාතය පිස්ටනයකින් සිර කළා අපි පිස්ටන එක හැමින් උඩට ගෙනියනවා නම් කාර්ය ධන වෙන විදියට ප්‍රසාරණය වෙනවා නම් ඒ වුණොත් ඩෙල්ටා W ධනයි. ඒතර ඩෙල්ටා W ධන වුණොත් අනිවාර්යයෙන්ම ඩෙල්ටා U කියන්නේ ඍණයි. අපි තුමු පිස්ටන එක උඩට ඇදගෙන යනකොට කාර්යයක් කරා ඒ කාර්ය ජූල් 10යි කියලා. අපි එහෙම හිතමු නිකන්. වායුව ප්‍රසාරණය වන විට කරන කාර්ය ජූල් 10 නම් වායුව ප්‍රසාරණය වෙනවා නම් ඒ කියන්නේ වායුව මතනේ කාර්යය කරන්නේ. එතකොට මේක ධනයි. එතකොට මේ සමීකරණයට දැම්මොත් වෙනවා ඩෙල්ටා U සමානයි ඍණ 10යි කියලා. කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම ඍණයි. ඉතින් අභ්‍යන්තර ශක්තිය කියන්නේ උෂ්ණත්වය පිළිබඳ මිනුම. ඒක ඍණනේ. ඒ කියන්නේ උෂ්ණත්වය පහළ බහලා තියෙනවා. එහෙනම් වායුවක් ඒ විදිහට ප්‍රසාරණය වෙනවා නම් ස්ථිරතාපී විදිහට අනිවාර්යයෙන්ම සීතල වෙනවා. උෂ්ණත්වය පහළ බහිනවා. ඒකයි කියන්නේ. දරුවන්ට තේරෙනවද සමීකරණ ලියලා ස්ථිරතාපේ නම් ඩෙල්ටා Qට බිඳුව දාන්න, සමෝෂ්ණ ඩෙල්ටා Uට බිඳුව දාන්න. ඒක තේරුම් ගන්න. පිස්ටනය ගමන් කරනවා නම් පරිමාව වැඩි වෙනවා නම් කාර්ය ධනයි නැත්නම් ඍණයි. ඒතර මේක ධන වුණොත් මෙයා ඍණයි. දැන් පිස්ටනය පල්ලෙහාට තල්ලු කරොත් මේ විදිහට පිස්ටනය පහළට ගෙන යයි නම් වායුව සංකෝචනය වේ. වායුව සංකෝචනය වේ. එවිට කාර්ය ඍණ වේ.
එවිට කාර්ය ඩෙල්ටා W කියන්නේ ඍණයි. අපි ඍණ 10ක් කියලා ලියමු. අයි වාතය ප්‍රසාරණය වෙනවානේ ඩෙල්ටා W ධන සංකෝචනය වෙනවා ඍණ. ඒතර දැන් සමීකරණයට ආශ්‍රිත කරොත් මොකද්ද වෙන්නේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ස්ථිරතාපේ නම් මේක බිඳුවයි. ඒතර ඩෙල්ටා U පිස්ටනය සම්පීඩනය කරොත් මේක ඍණයි. ඍණ 10යි. මෙහි ගියාම ධන 10යි. කියන්නේ ඩෙල්ටා U ධනයි කියන්නේ ඩෙල්ටා U ධනයි කියලා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර අපි දැන් බයිසිකල් පොම්පයක් වගේ එකක් බලන්න. අපි ඒකෙන් හුලං ගහන්න ගිහිල්ලා අපි පිස්ටන් එක මෙහෙම පහළට තල්ලු කරොත්. ඒතර අපිනේ කාර්යය කරන්නේ. අපි තල්ලු කරොත් වාතය සම්පීඩනය වෙනවා. ඒතර වාතය සම්පීඩනය වෙනවා. ඒතර ඩෙල්ටා W ඍණයි. ඒතර ඩෙල්ටා W ඍණ නම් ඩෙල්ටා U ධනයි. ඒ ඩෙල්ටා U ධනයි කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ වාතය රත් වෙලා තියෙන්නේ. අපි වේගයෙන් පිස්ටනයක් පහළට ගෙනිච්චොත් ඒ වගේ තේරෙනවද? අන්න ඒ වගේ තැන් වලට ගණන් හදන්න ගියාම මේව ඕන වෙනවා. ස්ථිරතාපේ නම් මොකද්ද වෙන්නේ? සමෝෂ්ණ නම් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන අලුතෙන් සමීකරණයක් තියෙනවා. දැන් සමෝෂ්ණ අවස්ථාවේ අපි කියවනේ බොයිල් නියමය දාන්න පුළුවන් කියලා. P1 V1 සමානයි P2 V2 කියලා අවස්ථා දෙකකට යොදන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් කෙලිම කියන්න පුළුවන් PV ගුණිතේ නියතයක් කියලා. PV ගුණිතේ නියතයක්. මෙන්න ස්ථිරතාපයකටත් සමීකරණයක් දීලා තියෙනවා. ඒක සමීකරණේ PV ගැමා සමානයි නියතයක්. ගැමා කියන එක අපි අර කලින් සාකච්ඡා කරා ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අතර අනුපාතය. අන්නේ ගැමත් එක පටලවිලා දැන් එනවා අලුතෙන් සමීකරණයක් PV ගැමා සමානයි නියතයක්. බලන්න විද්‍යාඥයෝ කොයිතරම් කල්පනා කරලා මේවා හදලා තියනවද කියලා. බොයිල් නියමයේ ලියලා උෂ්ණත්වය නියතයි කියලා එතනින් නැවතුන්නේ නැහැ. තව ටිකක් ඉස්සරහට ගිහින් තියෙනවා. ඒතර ස්ථිරතාපේ නම් PV ගැමා සමානයි නියතයක්. ඒතර ඒකේ ප්‍රස්ථාරය මෙන්න මේ හැඩේ එන්නේ. ඒතර ගැමා කියන්නේ මෙතන එකට වඩා වැඩි ඉලක්කමක්. අපි කියවනේ CP/CV කියලා. ඒක එකට වඩා වැඩි. ඒතර ප්‍රස්ථාරයේ මේ බෑවුම වගේ එක අර බොයිල් නියමයේ ලිව්වේ සමෝෂ්ණ අවස්ථාවේ ඊට වඩා ටිකක් වැඩි. බෑවුම වැඩි. තාපයේ ගලා යාම ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක්. ස්ථිරතාපේ නම් PV ගැමා නියතයක්. තාපයේ ගලා යාම ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා තාපය කොයිලාකවත් ඉතාම වේගෙන් යන්නේ නැහැ. දැන් දරුවෝ ඉස්කෝලේ පන්ති කාමරේ ඉන්නකොට වුණා දැකලා ඇතිනේ දවල් 12 1 විතර වෙනකොටනේ මේ වහලේ උළු ගැට හරිය ඇස්බෙස්ටස් සීට් හරි රත් වෙලා වායු හරහා හෙමින් තාපය එන්නේ පන්ති කාමරය ඇතුළට අපිට රස්නේ දැනෙන්න පටන් ගන්නවා. ඒකට පැය දෙක තුනක් ගිහින් තියෙනවා. හෙමින් තමයි තාපය ගලන්නේ. තාපය ගලා යෑම ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා තාපගතික ක්‍රියාවලියක් ක්ෂණිකව සිදු කරයි නම්. ඒතරයි වේගෙන් සංකෝචනය කරොත්, වේගෙන් ප්‍රසාරණය කරොත්. ඒතර තාපයක් ඉපදුනත් එයාට එළියට යන්න වෙලාවක් නැහැ. මොකද තාපය යන්න නම් ගොඩක් වෙලාව ඕනනේ. ඒතර එහෙම ඊටාම ක්ෂණිකව සිද්ධ කරොත් යමක් තාපයක් උපදින්න පුළුවන්. නමුත් එයාට යන්න වෙන්නේ නැහැ. ඒතර ඒ තාපේ වාතයත් එක්ක රැඳෙනවා. ඒතර ඒ තාපය රැඳුනම උෂ්ණත්වය වැඩි වෙන්න හරි අඩු වෙන්න හරි පුළුවන්. ඒතර තාපය රැඳෙනවා කියන්නේ තාපය එළියට යන්නේ නැහනේ. එළියෙන් එන්නෙත් නැහනේ. ඒ දෙකටම ලොකු වෙලාවක් ඕනනේ. අන්න ඒ වගේ ඒවා. ඒතර තාපය එන්නෙත් නැහැ, තාපය යන්නෙත් නැහැ. ක්ෂණික ක්‍රියාවලිය. ඒව තමයි ස්ථිරතාපය කියලා කියන්නේ. තාපගතික ක්‍රියාවලියක් ක්ෂණිකව සිදු කරයි නම් පද්ධතියෙන් තාපය පිටතට ගලා යාමට හෝ පද්ධතිය තුලට තාපය ගලා ඒමට අවස්ථාවක් නොලැබේ. එම නිසා ක්ෂණික ක්‍රියාවලිය ස්ථිරතාපී වේ. ක්‍රියාවලියක් ඊටම සෙමෙන් සිදු කරොත් තාපය ඉපදුනොත් එයාට යන්න පුළුවන්. ඒ තාපය ගිහිල්ලා උෂ්ණත්වය වැඩි කරගන්න නැතුව ඉන්නේ. තේරුණාද? සෙමෙන් සිදු කරොත් තාපය එළියට ගිහිල්ලා උෂ්ණත්වය වැඩි කරගන්න නැතුව ඉන්නවා. ඒක සමෝෂ්ණ. ක්‍රියාවලියක් ඊටම වේගයෙන් සිද්ධ කරොත් තාපයක් උපදිනවා. එයාට එළියට යන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ.
මොකද තාපය ගමන් කිරීම ඉතා සෙමෙන් සිද්ධ වෙන වැඩක්. ඒතර එයාට යන්නේ එළියට යන්න වෙන්නේ නැහැ. ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒතර ඒ තාපය පද්ධතිය රැඳෙනවා. රැඳිලා උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි තාපය එළියට යන්නේ නැති නිසා අපි ඒක ස්ථිර තාපය කියලා කියනවා. බයිසිකල් පම්ප් එකකින් විතාම වේගයෙන් හුලං ගහනකොට ඒවා ස්ථිර තාපය. නැත්නම් පිස්ටන් එකක් එන්ජින් එක පිස්ටන් එකක් වේගයෙන් වැඩ කරනවා කියන්නේ ස්ථිර තාපය. ඒතර වාතය රත් වෙනවා. වාතය රත් වෙලා ඒ රත් වෙච්ච වාතය තමයි පෙට්‍රල් හරි ඩීසල් හරි වාෂ්පත් එක්ක මිශ්‍ර වෙලා දහන ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි එතන ඊටාම වේගයෙන් පිස්ටන් ක්‍රියා කරන්නේ. ඒ වයිදී මේවා යොදන්න වෙනවා. අපි ඔය ටර්බෝ ඉන්ටර්කූලර් කියලා වාහනවල එහෙම ගහලා තියෙන දරුවෝ දැකලා ඇතිනේ පාරේ යනකොට. නමුත් ඒවා හරිය අදහස දන්නවද මන් දන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. ටර්බෝ ඉන්ටර්කූලර් කියන්නේ මොනවද කියලා. නිකන් ඉන්ටර්කූලර් කිව්වම ඇතුළ නිකන් කූල් වෙනවා වගේ අදහසක් ඇති මිනිස්සුන්ට. නමුත් ඒකේ තියෙන මෙන්න මේ තාපගතික ක්‍රියාවලිය ගැන තමයි ඔය කියන්නේ. ඊටාම වේගයෙන් වාතය සම්පීඩනය කරලා ඊටාම වේගෙන් සම්පීඩනය කරාම වාතයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියාම ඒ වගේ රත් වෙච්ච වාතය දහනය කරන්න ලේසියි. ඒතර ඒ වාතය ටිකක් අමතර කුටියක තියාගන්න වගේ වැඩක් තමයි ඒක තියෙන්නේ. අපි ගණන් හදනකොට බලමු මේ වගේ දෙයක් සාකච්ඡා කරන්න. ඒතර කොහොම හරි දරුවෝ මේ ටිකේ මතක තියාගන්න ඕන ක්‍රියාවලියක් ඉතා සෙමෙන් සිදු වෙනවා නම් තාපය එහාට මෙහාට හුවමාරු වෙන නිසා ඩෙල්ටා Q බිඳුවයි. ඒතර ඒ කියන්නේ තාපය එහාට මෙහාට ගමන් කරනවනේ. තාපය ගමන් කළා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ කියන්නේ සමෝෂ්ණයි. ක්‍රියාවලියක් ඊටාම වේගෙන් සිද්ධ කරනවා නම් තාපය උපදිනවා. එයාට යන්න ලැබෙන්නේ ස්ථිර තාපය. ස්ථිර තාපය. එයාගේ බෑවුම ටිකක් වැඩි. එක මතක තියාගෙන ඉන්න. ඒකේ සමීකරණය PV ගැමා නියතය. අර මෙතන දරුවාට අවර අමතර දෙයක් කියනවා නම් අර වායුගෝලයේ ධ්වනි වේගයේ සොයන අවස්ථාවේ එතන දරුවෝ අපි කතා කරනවානේ වායුව සම්පීඩන හා විරල නැති කරනවා කියලා. අන්වායාම තරංග. වායුගෝලයේ ධ්වනිය ගමන් කරන්නේ අන්වායාම තරංගයක් විදිහටනේ. එතකොට වායුගෝලයේ වාතය සම්පීඩන සහ විරලන වලට ලක් වෙනවලු. එතකොට සම්පීඩන විරලන ඇති වෙනකොට දැන් මෙහෙම එක තැනක වාතය නිකන් ওই වගේ ලං වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ආයි ඈත් වෙනවා. ආයි ලං වෙනවා. ඔන්න ඔය වගේනේ කියන්නේ. සම්පීඩන මේ වගේ තැන්. සම්පීඩන මේවා විරලන. ඉතින් මේ සම්පීඩන විරලන ඇතිවීම නිව්ටන් කිව්වා ඊටාම සෙමෙන්ව වෙන්නේ කියලා. සම්පීඩන වෙනවා විරලන වෙනවා මේක ඊටාම සෙමෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඊටාම සෙමෙන් සිද්ධ වෙනවා කියලා ඒතර ඊටාම සෙමෙන් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඊටාම සෙමෙන් නම් සම්පීඩන විරලන සිද්ධ වෙන්නේ මේකේ තාපයක් ඉපදුනොත් ඒ තාපය අවට පරිසරයත් එක්ක හුවමාරු වෙලා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒතර සම්පීඩන විරලන වුණාම උෂ්ණත්ව වෙනසක් නැහැ. ඒ නිසා එයා කිව්වා මේ සම්පීඩන විරලන වෙන තැනට බොයිල් නියමය දාන්න පුළුවන් කියලා. ඒක සාමාන්‍යයෙන් හිටිය වාතය එක සැරේටම සම්පීඩනය වුණොත් පීඩනය වැඩි වෙනවනේ. පරිමාව අඩු වෙනවා. ඒතර එයා මුල් අවස්ථාවේ පීඩනය P කියලා ලිව්වා. පරිමාව V කියලා ලිව්වා. මේ සාමාන්‍ය අවස්ථාව. ඒතර සම්පීඩනයක් වුණාම පීඩනය පොඩ්ඩක් වැඩි වෙනවා. P ධන ඩෙල්ටා P වෙනවා. පරිමාව පොඩ්ඩක් අඩු වෙනවා. V ඍණ ඩෙල්ටා V වෙනවා. මම මේ අඩු වෙනවට තමයි ඍණ ලිව්වේ. වැඩි වෙනවට තමයි ධන ලිව්වේ. මේ සම්පීඩනයකදී. මේ දැන් මේක ඊටාම සෙමෙන් සිද්ධ වෙන්නේ උෂ්ණත්වය මෙතර වෙනස් වෙන්නේ නැහැ කියලා අරන් මේක සමෝෂ්ණ කියලා අරගෙන එයා බොයිල් නියමය ලිව්වා. බොයිල් නියමෙන් කියන්නේ PV ගුණිතේ නියතයක් කියලානේ. ඒතර එහෙම ලිව්වොත් බොයිල් නියමය
තර මුල් අවස්ථාවේ පීඩනයයි පරිමාවයි මේ දෙවෙනි අවස්ථාව. P ධන ඩෙල්ටා P V ඍණ ඩෙල්ටා V. ඔන්න වගේ එකක්. දැන් මෙතන වැඩි කරොත් මේ PV ඉන්නවා. මෙතන මේ P ගේ මෙහා වැඩි කරාම PV. මේකේ මේක වැඩි කරාම ඍණ P ඩෙල්ටා V. මේකේ මේක වැඩි කරාම V ඩෙල්ටා P. මේකේ මේක වැඩි කරාම ඩෙල්ටා P ඩෙල්ටා V. ඔන්න වගේ කතාවක් එනවා. මේ බොයිල් නියමයේ දැම්ම සම්පීඩනයක් වෙච්ච තරකට. ඒතර මේකට මේක කැපුණා. ඒතර මෙතන තියෙනනේ ඩෙල්ටා P කියලා පීඩනයේ කුඩා වෙනස් වීමක්. ඒක වැඩි කළ තියෙන පරිමාවයේ කුඩා වෙනස් වීමකින්. ඒතර මෙයත් කුඩා මෙයත් කුඩා. මේ දෙන්නම කුඩායිනේ. ඒතර කුඩා දෙන්නේ ಗುಣ කරොත් තවත් කුඩා වෙනවා. ඒක නිසා මේක ඇතෑරලා දැම්මා. බිඳුවයි කියලා ගත්තා. ඒතර මේක බිඳුවයි කියලා ගත්තොත් මේ ඍණ P ඩෙල්ටා V අර පැත්තට දාන්න පුළුවන්. ඒතර ධන P ඩෙල්ටා V වෙනවා. මේක සමානයි V ඩෙල්ටා P වෙනවා. ඔන්නෝම එකක් එනවා. මෙතනින් පුළුවනි නිකර මාපාංකය සඳහා අර්ථ දැක්වීමක් ගන්න. මොකද වායු ගෝලයේ ධන වේගය වෙන මුල් සමීකරණේ මේවා නෙමෙයි. ධන වේගයේ v සමානයි k බෙදීම ρ කියලානේ ලියන්නේ. v සමානයි k බෙදීම ρ. k කියන්නේ නිකර මාපාංකය කියලා උගන්වනවා. ඒතර නිකර මාපාංකයේ අර්ථ දැක්වීම මෙන්න මෙතනින් ගන්න පුළුවන්. ඒක මෙන්න මෙහෙමයි එන්නේ. නිකර මාපාංකය. මේ ඩෙල්ටා P මෙහෙම ලියලා මේ ඩෙල්ටා V ගේ මේ පැත්තට බෙදලා මෙයාගේ මේ පැත්තට බෙදලා මේ මෙතන උඩ ඉන්නවනේ V එකක් මම ඒක මෙන්න මෙහෙම යටින් ලියනවන්න ඕන. මම මෙතන මොනවත් වෙනසක් කරේ නැහැ. මේ ඩෙල්ටා V මේ පැත්තේ ඉර යටින් ලිව්වා. මෙතන උඩ හිටියනේ V එකක්. ඒක ලිව්වා ඒකටත් යටින්. ඒතර අර බෙදීමකට බෙදීමක් ඉන්නකොට නැවත උඩට එනවනේ. මෙන්න මේකට කියන්නේ පරිමා වික්‍රියාව කියලා. පරිමා වික්‍රියාව. ඒතර පීඩන වෙනස පරිමා වික්‍රියාවට දරන අනුපාතය. පීඩන වෙනස පරිමා වික්‍රියාවට දරන අනුපාතය. ඒක තමයි නිකර මාපාංකය කියන්නේ. මේ තියෙන්නේ K. මෙන්න මේ ටික K. නිකර මාපාංකය. ඒතර නිව්ටන් මේ බොයිල් නියමය ලියලා මේ සම්පීඩන විරලන ඇතිවීමට එයා ඔප්පු කරලා පෙන්වුවා නිකර මාපාංකය සමානයි පීඩණයට කියලා. නිකර මාපාංකය සමානයි පීඩණය කියලා. ඒතර එයාට මේක ආවා මේ සමීකරණේ v සමානයි p බෙදීම ρ කියලා. ඔන්න වායු ගෝලයේ ධන වේගය වෙන සමීකරණය කියලා එයා කිව්වා. ඒතර අපි සාමාන්‍ය වායු ගෝලයේ පීඩනය කියන්නේ වායු ගෝලයේ පීඩනය එක වැඩි කිරීම 10/5යිනේ. වායුවේ ඝනත්වය 1.2ක් වගේ යගයක්. ඉතින් ඕක ආදේශ කළා සුළු කරාම එන්නේ 280ක් විතර. ඒතර වායු ගෝලයේ ධන වේගය සඳහා 280ක් වගේ යගයක් තමයි ආවේ. නමුත් ප්‍රායෝගිකව ඒක 330ක් විතර යන්නේ. ඒතර නිව්ටන්ට බැරි වුණා මේක පැහැදිලි කරන්න. ඇයි මේ සමීකරණයෙන් ගන්න උත්තරේ අර ප්‍රායෝගික වශයෙන් එන උත්තරේත් එක හරියන්නේ නැත්තේ, ගැලපෙන්නේ නැත්තේ. ඒක නිව්ටන්ට පැහැදිලි කරන්න බැරි වුණා. පස්සේ කාලේ මේ ලප්ලාස් කියලා ගණිතඥයෙක් තමයි මේ සම්පීඩන විරලන ඇතිවීම ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා කිව්වේ. ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් නෙමෙයි කිව්වා. ඊටාම වේගෙන් වෙනවා කිව්වා. නිව්ටන් කිව්වේ ඊටාම හැමින් වෙනවා කියලානේ. ලප්ලාස් කිව්වා මේක ඊටාම වේගෙන් සිද්ධ වෙනවා කියලා. ස්ථිරතාපී ක්‍රියාවලියක්.
එතකොට බොයිල් වීමේ දාන්න බෑ. මේ විදිහට දාන්න බෑ. ඒතර දාන්නේ PV ගැමා නියතයක් කියලා. අන්න ඒ විදිහට පොඩි සුළු කිරීමක් කරාම තමයි ඔය ගැමා P එක එන්නේ මෙතෙන්ට. මේක හරි සමීකරණ නෙමෙයි. ඒව මෙතන ලියන්නේ නැහැ දරුවන්ට ඒක ඕනේ නැති නිසා. මම මේ නිකන් කිව්වේ මේක වායුගෝලයේ ධ්වනි වේගය හොයන කොටසේ තියෙන නිසා. ස්ථිරතාපය හා සමෝෂ්ණ. ඒතර ඔයාලගෙන් අහන්න පුළුවන් වායුගෝලයේ සම්පීඩන විරල නැතිවීම ස්ථිරතාපීද සමෝෂ්ණද කියලා. ඒතර ඒක ඊටාම වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක ස්ථිරතාපී ක්‍රියාවලියක්. මතක තියාගන්න. මෙන්න මෙතන තියෙනවා මේ ක්‍රියාවලි දෙක සංසන්දනය කරලා. ඉතින් ස්ථිරතාපී ක්‍රියාවලියක් නම් PV ගැමා නියතයක්. PV ගැමා නියතයක්. ඊට බෑවුම වැඩි. මෙන්න මේ යටින් තියෙන වගේ එකක් තමයි එන්නේ. බොයිල් නියමයේ ලියනවා නම් සමෝෂ්ණ ක්‍රියාවලියක් නම් ඒතර PV ගුණිතේ නියතයක්. ඒක ටිකක් උඩින් එන්නේ බෑවුම අඩුයි. පරිපූර්ණ වායු ස්කන්ධයක V1 ආරම්භක පරිමාවක් V2 අවසාන පරිමාවක් දක්වා පළමුව සමෝෂ්ණ මේ තියෙන්නේ. උෂ්ණත්වයේ නියතයි. PV ගුණිතේ නියතයක්. ස්ථිරතාපයකේ බෑවුම වැඩි එක ටිකක් යටින් යනවා. ඒක පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඔය වගේ වක්‍ර දෙකක් බහුවර්ණයකට දීලා අහන්න පුළුවන් ස්ථිරතාපය කවුද සමෝෂ්ණ කවුද කියලා. තර කාර්ය අරගෙන බැලුවොත් මේ ස්ථිරතාපයකේ වර්ගඵලය අඩුයිනේ. ඒතර ඒකට කාර්ය අඩුයි. සමෝෂ්ණයකට කාර්ය වැඩි. මෙතන තව ක්‍රියාවලියක් තියෙනවා. ඒක නම් ඉතින් නමීම පේනවනේ දරුවන්ට. නියත පීඩන. ඒතර පීඩනය වෙනස් වෙන්නේ නැහැ. ඒතර වාතය අපි වායුව සිර කරලා පිස්ටනයකින් පිටින් තාපය සැපෙයිවොත් වායුව ප්‍රසාරණය වෙනවා. පීඩනය වැඩි වෙන්නේ නැති විදිහට හෙමින් පිස්ටන් එක උඩට යනවා. පිස්ටන් එකකින් සුමටව සවි කරලා තමයි මේක කරන්න වෙන්නේ. දැන් මේ වගේවත් පුළුවන් ඕනනම්. අපි මේ වගේ නලයක් ඇතුලේ වාතය ටිකක් සිර කරලා කුඩා රසදිය කෙන්දකින් මේ වගේ එකක් රත් කරනකොටත් කියන්න පුළුවන් ඒක. දැන් මේකේ වාතය තියෙනවා නම් මෙහෙන් රත් කරොත් මෙයාගේ පීඩනය වැඩි වෙන්නේ නැහැනේ. මේක හෙමින් උඩ යනවනේ රසදිය කඳ. ඒතර ඇතුලේ පීඩනය කියන්නේ වායුගෝලයේ පීඩනය දාන HROG. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් මේ තියෙන්නේ. පීඩනය නියතයි. ඒතර පරිමා වැඩි වුණොත් මෙයාට කාර්යයක් කරලා තියෙනවා. ඒ වර්ගඵලයක් තියෙනවනේ මෙතන. ඒ වගේ ක්‍රියාවලිය තමයි මෙතන මේ නියත පීඩන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒක ලොකු දෙයක් කතා කරන දෙයක් නෑ. කාර්යය කියන්නේ එතකොට පීඩනය වැඩි කරන්න ඕන මේ පරිමා වෙනස. මෙන්න මෙයා ඩෙල්ටා W. ඩෙල්ටා W සමානයි පීඩනය වරක් V2 ඍණ V1. නොය වගේ එකක් තියෙනවා. නියත පරිමා. නමේම තියෙන්නේ පරිමාව නියතයි. පරිමාව නියතව තියාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම පිස්ටන් එක දෘඩව සවි කරලා තියන්න ඕනේ. එයාට යන්න බැරි වෙනවා. ඒතර මේකේ කාර්යයක් නැහැ. ඩෙල්ටා W බිඳුව. අයි ආවරණය වෙන වර්ගඵලයක් නැහැනේ. වායු පද්ධතියක සිදුවන පරිමාව නියත ලෙස පවතින ක්‍රියාවලි මේ නමින් හඳුන්වනවා. ඒතර අපි ක්‍රියාවලි හතරක් කතා කරා. සම උෂ්ණ කියන්නේ උෂ්ණත්වය නියතයි. ස්ථිරතාපී තාපය වෙනස නියතයි බිඳුවයි තාප වෙනස. ඒතර ඒකට එනවා PV ගැමා සමාන නියතයයි කියලා එකක්. සමෝෂ්ණ එනවා PV ගුණිතේ නියතයයි කියලා එකක්. මේකේ පරිමාව නියතයි. එතන කාර්යයක් කරන්නේ නැහැ. අනිත් එකේ පීඩනය නියතයි සම පීඩන. එතන කාර්ය සමානයි කෙලින්ම අර ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මෙතන තව එකක් තියෙනවා චක්‍රීය ක්‍රියාවලියක් කියලා. චක්‍රීය ක්‍රියාවලිය කියලා කියන්නේ දැන් වායුවක් සිර කරාම එයාගේ පීඩනය තියෙනවා පරිමාව තියෙනවා උෂ්ණත්වය තියෙනවානේ මොනවා හරි අගයක් තියෙනවානේ.
ඒතර අපි මේ පිස්ටන් එක වගේ මේක තද කරනකොට එහෙම නැත්නම් මෙයාට තාපය සපයනකොට මේගොල්ලෝගේ පීඩන උෂ්ණත්වය මේ වෙනස් වෙනවා. වෙනස් වෙලා වෙනින් තැනකට යනවා. වෙනින් අගයන් වලට. ඉතින් ඒක අපි පෙන්නන්නේ PV වක්‍රයකින්. පීඩනයයි පරිමාවයි වෙනස් වීමනේ පෙන්නන්නේ. ඒතර ඒකේ උෂ්ණත්වය වෙනස් වීමත් පෙන්වන්න පුළුවන් ඒක අඳින හැඩය අනුව. එතකොට මෙන්න මේ වගේ ගිහිල්ලා දැන් සරලම එකක් ඇන්දොත් මේ වගේ. මේ පැත්තට පරිමාව මේ පැත්තට පීඩනය. දැන් මේ වගේ ගියොත් ඔන්න ඔය වගේ ගියා. අපි දන්නේ මේක මොන ක්‍රියාවලියක්ද කියලා. මේක බැලු බැලමට නම් සමෝෂ්ණ ක්‍රියාවලියකුත් නෙමෙයි ස්ථිරතාපී ක්‍රියාවලියකුත් නෙමෙයි. එතකොට මෙතන පීඩනය P1 පරිමාව V1 උෂ්ණත්වය T1 වගේ හිටියා. P1 V1 T1 ඉඳලා අලුත් තැනකට මාරු වුණා. එතන B. එතන පීඩනය P2 පරිමාව V2 උෂ්ණත්වය T2 මාරු වුණා. මොනවා හරි ක්‍රියාවලියකින් මෙතෙන්ට ගියා. ගිහිල්ලා නැවතෙනවා මුලින් හිටිය තැනට. උෂ්ණත්වයයි පරිමාවයි පීඩනය වෙනස් කරගෙන එක තැනකට ගිහිල්ලා නැවත එනවා ආරම්භක පීඩන පරිමාව උෂ්ණත්ව තිබුණු තැනට. හැබැයි එන්නේ අර කලින් ගියපු විදිහටම නෙමෙයි. සමහරට ඊටාම වේගයෙන් තල්ලු කරලා පිස්ටන් එකක් ආයේ හෙමින් ගේන්න පුළුවන්. පිස්ටනයක් බයිසිකල් පොම්පයක් වගේ එකක් හිතන්නකෝ අපි පොම්පේ වේගෙන් තල්ලු කරලා පල්ලෙහාට සම්පීඩනය කරලා ඊට පස්සේ ඊටාම හෙමින් උඩට ගේන්න පුළුවන්. ඒතර එයාට අර PV වක්‍රයේ අඳින හැඩය වෙනස් වෙනවා. හැබැයි මුල් අවස්ථාවට වෙනවා ආයිම. මුල් පීඩනයටයි මුල් පරිමාවටයි මුල් උෂ්ණත්වයටයි. ඒක මේ වගේ එකක්. ඔන්න ඔය වගේ එකක්. ඒතර මුළු ක්‍රියාවලියම බැලුවොත් නම් පීඩනයයි පරිමාවයි උෂ්ණත්වයයි වෙනස් වෙලා නැහැ. අතරමැදි වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වුණාට එයා ආයිමත් එනවනේ මුල් තැනට. අන්න ඒ වගේ. ක්‍රියාවලියකට අපි කියනවා චක්‍රීය ක්‍රියාවලියක් කියලා. පටන් ගත්ත තැනටම ආයෙ එනවා. ඉතින් එතකොට මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම ආවම මුලින් තිබුණු පීඩනයම මුලින් තිබුණු පරිමාවම මුලින් තිබුණු උෂ්ණත්වෙම තියෙනවනේ. ඒතර සම්පූර්ණ එක ගත්තම උෂ්ණත්ව වෙනසක් නැහැනේ. එහෙනම් උෂ්ණත්ව වෙනස් වීමනේ අපි අභ්‍යන්තර ශක්තිය කියලා කතා කරන්නේ. එහෙනම් මේ වගේ එකක අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. සම්පූර්ණ එක ගත්තා. චක්‍රීය ක්‍රියාවලියකදී පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම ශූන්‍ය වෙයි. කියන්නේ පටන් ගන්නකොට මෙතන ශක්තිය ගන්න වෙන්නේ මෙතන පීඩනයයි පරිමාවයි මෙතන උෂ්ණත්වයයිනේ. විශේෂයෙන් මෙතන උෂ්ණත්වෙන්නේ ගන්න වෙන්නේ. ඒතර මෙතෙන්ට යනකොට නම් ශක්තිය වෙනස් වෙනවා ඇති. නමුත් එයා ආයෙමත් මෙතෙන්ට එනවනේ. ඒතර ආයෙ කලින් උෂ්ණත්වයමනේ. එතකොට අභ්‍යන්තර ශක්තිය වෙනසක් නැහැ. දැන් මෙහාට යනකොට ඩෙල්ටා U කියන එක අපි හිතමු පරිමාව වැඩි වෙනවනේ. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. ඒතර උෂ්ණත්වයත් අඩු වෙනවා නම් මේක අපිට ඍණ 10ක් කියලා. එවන අනිවාර්යයෙන්ම අනිත් පැත්තට යන එකට ධන 10ක් එනවා. අන්න ඒ වගේ එකක් කියන්නේ. මෙහෙට වෙච්ච දේ ලකුණ මාරලා අනිත් පැත්තට ගිහිල්ලා මෙතෙන්ට යනකොට බිඳුවක්. ඉතින් මේ අඳින්න පුළුවන් අඩුම පියවර ගන්න පියවර දෙකකින් අඳින්නේ. ඒ කියන්නේ ඔක වෙන්න පුළුවන් විදි. පීඩනය නියතව ගිහිල්ලා පරිමාව නියතව ගිහිල්ලා එහෙම එන්නත් පුළුවන්. මේ වගේ වක්‍රයක්. පීඩනය පරිමාව. පීඩනය නියතව යන්න පුළුවන් ඔය වගේ. පීඩනය නියතව යන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ පරිමාව නියතව පීඩනය අඩු කරන්න පුළුවන් පල්ලෙහාට ඔය වගේ. මේක වෙන මොකක් හරි විදිහකට යන්න පුළුවන්. වෙනත් ක්‍රමයකට. මෙන්න මේ වගේ යන්න පුළුවන්. ඉතින් අපි දන්නේ මොන විදිහට ගියාද කියලා. උෂ්ණත්වය වෙනස් වුණාද පරිමාව වෙනස් වුණාද අපි දන්නේ නැහැ.
ඇත්තට මේ වෙනස් වෙනවනේ මේ විදිහට ගියොත්. මොකද මේක බොයිල් නීමේට අනුව ගියපු එකකුත් නෙවෙයිනේ. ස්ථිරතාපී ක්‍රමයට ගියපු එකකුත් නෙවෙයි. කොහොම හරි මේ චක්‍රයේ ක්‍රියාවලියදී දැන් මෙතන ඉන්න පීඩනයයි මෙතන උෂ්ණත්වය අපි T1 කියලා ගමු. ඒතර මේවට යනකොට ඒක වෙනස් වෙනවා ඒක. නමුත් ආය ආරම්භක තැනට එනවා. ඒතර මුළු ක්‍රියාවලිය ගත්තම ඩෙල්ටා U බිඳුවයි. මුළු ක්‍රියාවලිය. ඒකයි කියන්නේ අභ්‍යන්තර ශක්තිය බිඳුවයි. ඒතර ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ. ඒතර ඩෙල්ටා U බිඳුවයිනේ. එහෙනම් තාපය සමාන වෙන කාර්යයට. ඒකයි කියන්නේ. මෙතන ඒවා තමයි විස්තර කරලා තියෙන්නේ. චක්‍රීය ක්‍රියාවලියකදී පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම ශූන්‍ය වෙයි. මේ F අකුරයි I අකුරයි දැම්මේ ඉනිෂියල් එකයි ෆයිනල් එකයි. ඒතර අවසාන අවස්ථාවේ අභ්‍යන්තර ශක්තියයි මුල් අවස්ථාවේ අභ්‍යන්තර ශක්තියයි සමානයි. ඒක නිසා ශක්ති වෙනස බිඳුවයි. ඒතර ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. ඒතර කාර්යය එනවා මෙන්න මේ ආවරණය වෙලා තියෙන මෙන්න මේ සංමුත කොටසේ වර්ගඵලය. මේ කොටස. සම්පූර්ණ ක්‍රියාවලිය තුල පද්ධතියේ උෂ්ණත්ව වෙනස් වීම ශූන්‍ය වෙයි. ඒක මම කලින් කතා කරපු එක. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට නම් උෂ්ණත්වය වෙනස් වෙනවා ඇති. නමුත් එයා ආය අනිත් පැත්තට යනවනේ. ඒතර වෙනසක් නැහැ. සම්පූර්ණ ක්‍රියාවලිය තුල පද්ධතියේ උෂ්ණත්ව වෙනස් වීම ශූන්‍ය වෙයි. මේ මොනවා පෙන්නුවත් ඒවා පෙන්වන්න ඕන PV වක්‍රවල. මේ පැත්තේ තියෙන්නේ පරිමාව, මෙහි ඉන්නේ පීඩනය. මේක අපි ඩෙල්ටා Q සමාන ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ඩෙල්ටා U බිඳුවයිනේ. ඒ නිසා තමයි මෙහෙම ලියන්න පුළුවන්. මේ මෙතන තියෙනවා W2 විශාලයි W1 කියලා එකක්. ඒකෙන් කියන්නේ මේ දැන් මම මේක ඊස පෙන්නලා තියෙන මේ පල්ලෙහාටනේ. මෙහාට පෙන්නලා තියෙනවා. මෙහෙන් තමයි යන්නේ. එතකොට මුල් අවස්ථාවේ ඉනිෂියල් එකේ ඉඳලා ෆයිනල් එකට මෙහාටනේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර කරන කාර්යය කියන්නේ මේ පහලින් මම මේ තිත් වගේ තියලා තියෙන කොටසේ වර්ගඵලය. මම මේක වෙනම අඳින්නම්. මේ වගේ. මේ පැත්තට පරිමාව මෙහෙට පීඩනය. දැන් අතන අපි අර චක්‍රීය ක්‍රියාවලියක් ඇදලා තිබුණනේ පියවර දෙකකින්. අපි එතකොට පළවෙනි එකේ මෙන්න මේ වගේ තමයි ඒක ආවේ. කොහොම ආවේ? පහළට. ඒතර මෙතන කාර්යය කියලා කියන්නේ මෙන්න මේ වර්ගඵලය. මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි අපි කාර්යය කියලා කියන්නේ. ඒක පරිමාව වැඩි පැත්තට යන්නේ V1 V2. ඒතර මේක තමයි W1. ඒක ධනාගයක් එන්නේ. පරිමාව වැඩි වෙලානේ. ඒතර කාර්යය ධනයි. ඊට පස්සේ දෙවෙනි කොටස තිබුණේ මේ පැත්තට යනවා කියලා. මෙහෙම. ඒතර එයා පරිමාව වැඩි තැන ඉඳලා අඩු තැනකටනේ යන්නේ. මෙයා V1කටනේ යන්නේ. මෙයා V1ට යනවා V2 ඉඳලා. මෙහෙට. ඒතර පරිමාව අඩු වෙනවා. ඒතර මෙන්න මේ ලොකු වර්ගඵලයෙන් තමයි ඒක එන්නේ. ඒක W2. මෙයා W2. ඒකේ අගය නම් වැඩි. නමුත් ලකුණත් එක ගත්තොත් මෙයා ඍණයි. පරිමාව අඩු වෙන පැත්තටනේ යන්නේ. දැන් මෙයා අපි ගත්තොත් ජූල් 10ක් කියලා ඒක ධන අගයක්. W1.
මෙයා ගත්තොත් W2 එයා නිකන් ඍණ 15ක් විතර අගයක්. කාර්ය ඍණ වෙනවනේ සම්පීඩනය වුණාම. එතකොට මේ දෙන්නගේ වෙනස තමයි මෙතන පෙන්නන්නේ. අර චක්‍රීය ක්‍රියාවලියද පෙන්නන්නේ මේක. මෙහෙම ඇවිල්ලා ඔහම ගියා. ඒතර චක්‍රීය ක්‍රියාවලියද කරන කාර්යය තමයි මෙන්න මේ ටික. ඔන්න ඔය ටික. ඒතර බලන්න අඩු එකට තියෙන්නේ යට කොටසට තියෙන්නේ ධන 10ක්. උඩින් යන ලොකු වර්ගඵලයට තමයි ඍණ 15ක් තියෙන්නේ. එහෙනම් සඵල කාර්යය කියන්නේ ඍණ 5යි. මෙන්න මේක. මෙන්න මේක W සමානයි ඍණ 5. ඒක නිසා අපි කියනවා මේ E හිස වාමාවර්තව ගියොත් චක්‍රීය ක්‍රියාවලිය එක E හිස මෙහෙම වාමාවර්තව ගියොත් කාර්ය ඍණයි කියලා කියනවා. ඍණාගයක් එන්නේ. E හිස දක්ෂිනාවර්තව යන කාර්යයක් ගත්තොත් මේ පැත්තට යන එකක් ගත්තොත් කාර්ය ධනයි කියලා කියනවා. ඒක මතක තියාගෙන ඉන්න. ඒක ඕන වෙනවා. චක්‍රීය ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම සංයුත රූපයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ E හිස ගමන් කරන පැත්ත බලන්න ඕන. E හිස දක්ෂිනාවර්තව ගිහිල්ලා තියෙනවා නම් කාර්ය ධනයි. E හිස වාමාවර්තව ගිහිල්ලා තියෙනවා සඵල කාර්ය ඍණ. මේ වගේ දෙකක් ඇඳලා තියෙනවා. මම අර මෙතන ඍජුකෝණාංශයක් වගේ යන්නේ දරුවන්ට වර්ගඵල ආරම්භය ගන්න ලේසි වෙන්න. චක්‍රීය ක්‍රියාවලියක් සඳහා ලැබෙන PV වක්‍රය සංයුත වන අතර එහි වර්ගඵලයෙන් ලැබෙන්නේ සඵල කාර්යයි. මුළු කාර්යය තමයි එන්නේ. දැන් මේකේ බලන්න ඊස ගිහිලා තියෙන වාමාවර්තව. ඒ නිසා කාර්යය ඍණයි. අතන මෙතන කාර්යයක් වෙන්නේ මෙන්න මේ රේඛාවේ කාර්යයක් වෙන්නේ නැහැ. අතන පරිමාව නියතයිනේ. මේකේ කාර්යයක් වෙන්නේත් නැහැ. ඒකෙත් පරිමාව නියතයිනේ. අතන මේ උඩින් යන කොටසෙන් එන වර්ගඵලය වැඩි. ඒක ලොකු ත්‍රිකෝණ ඒක ලොකු ඍජුකෝණාශ්‍රයන්නේ. මේක ලොකු ඍජුකෝණාශ්‍රය. ඒකේ වර්ගඵලය වැඩි හැබැයි යා ඍණයි. පරිමාව වැඩි වෙන පැත්තට තියෙන මෙන්න මේ යට තියෙන ඉරනේ. ඒතර ඒ රේඛාවෙන් එන්නේ කුඩා වර්ගඵලය. ඒක නිසා තමයි සඵල එක ඍණයි කියන්නේ. මෙතන ඊහිස තියෙන්නේ දක්ෂිනාවර්තනේ. ඒතර සඵල කාර්යය ධන. එමයි ගන්න. චක්‍රීය ක්‍රියාවලියේ ඊහිස දක්ෂිනාවර්තන මේ විදිහට නම් සඵල කාර්යය ධනවන අතර ඊහිස වාමාවර්තන මේ විදිහ නම් සඵල කාර්ය ඍණ වේ. ඒවත් මතක තියාගෙන ඉන්න. දැන් මේ වගේ එකක් දුන්නොත් ඔය සමහර අවුරුදු වල විභාග ගණන් වල තියෙනවා මේ වගේ ඒවා. දැන් මෙන්න මේ වගේ එකක් දෙනවා. ඔන්නෝම එකක් තියෙනවා කාර්යය හොයන්න කියලා. ඊහිස මෙහෙම තියෙනවා. ඔන්න ඒ විදිහට. ඒතර මේ වගේ තැනක ඊහිස වාමාවර්තද දක්ෂිනාවර්තද කියලා අපිට බලා ගන්න බෑ. දැන් මේ ටිකේ මෙන්න මේ යට තියෙන ත්‍රිකෝණය බැලුවොත් මේ වගේ පෙන්නන්නේ මේ පැත්තටනේ පෙන්නන්නේ. මෙහෙමනේ පෙන්නන්නේ. ඒතර ඒක දක්ෂිනාවර්ත එකක්. මෙයා. එහෙනම් එයාගේ කාර්යය ධනයි. මේකේ ඊහිස පෙන්නන්නේ මේ පැත්තට. මෙහෙට. ඒක වාමාවර්තයි. නෑ එයාගේ කාර්යය ඍණයි. එහෙනම් මේක අපි W1 කියලා ලියුවොත් මේක W1 ඒක ඒක දක්ෂිනාවර්තයිනේ. ඒක දක්ෂිනාවර්තය. ඒතකොට ඒක ධනයි. මේක W2 කියලා ගත්තොත් එයා ඍණයි. එහෙනම් දරුවෝ මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා පල්ලෙහා ත්‍රිකෝණෙත් වර්ගඵලය හොයලා මේ දෙක අඩු කරනවා. මුළු කාර්යය. ඔය විභාග පේපර් වල මේ වගේ ඒවාක් තියෙන සමහරලාට ඇඳලා. මෙන්න මේ වගේ ඒවා. ඔන්නෝම තියෙනවා. ඒතර මෙහෙන් එන ඊහිස ඔහම ඇවිල්ලා මෙහෙම ගිහින් තියෙනවා. ඒතර මේ කුඩා රවුම මේ පැත්තට හිතන්නවා. කුඩා රවුම මේ පැත්තට හිතන්නවා.
මේ රවුම අනිත් පැත්තට හිතන්න. ඒතර මෙයාගේ කාර්යය ඍණයි මෙයාගේ කාර්යය ධනයි. අන්න ඒ විදිහට තමයි එතන ගන්න. වාමාවර්තනම් කාර්ය සඵල කාර්ය ඍණයි දක්ෂිනාවර්තනම් සඵල කාර්ය ධනයි. ඔන්න දැන් දරුවන්ට මම තාපගත විද්‍යාවේ මූලික සිද්ධාන්ත ඔක්කොම වගේ සාකච්ඡා කරා. සියල්ලම සාකච්ඡා කරලා තියෙනවා. තාපගත විද්‍යාවේ පළවෙනි නියමයට අනුව වෙනවා සමීකරණයක් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. අපිට මේ සමීකරණය විතරයි තියෙන්නේ. ඒකෙන් ගණන් හදන්න තමයි අපිට තියෙන්නේ. ඊළඟට ඒවට වායු නියමات සමහර විට යෙදෙන්න පුළුවන්. බොයිල් නියමය වගේ ඒවා චාල්ස් නියමය වගේවත් යෙදෙන්න පුළුවන්. ඊළඟට අර ස්ථිරතාපේ හා සමෝෂ්ණ කියන ක්‍රියාවලි දෙක එක වෙලාවකදී තාපය ස්ථිරයි ඒ කියන්නේ ඩෙල්ටා Q බිඳුවයි අනිත් වෙලාවේ සමෝෂ්ණ ක්‍රියාවලියේදී උෂ්ණත්ව වෙනසක් නැහැ. ඒතර ඩෙල්ටා U බිඳුවයි. උෂ්ණත්වය කියන්නේ අභ්‍යන්තර ශක්තියේ මිනුම. ඒතර ඩෙල්ටා U බිඳුවයි. ඒ ක්‍රියාවලි දෙක ඊට අමතරව ඉතින් අපි ගත්තා පීඩනයේ නියතව තියෙන ක්‍රියාවලිය පරිමාව නියතව තියෙන ක්‍රියාවලිය කියලා. ඒ වෙලාවට ඉතින් වර්ගඵලය දිහා බලලා කාර්ය ධනද කියලා බලන්න නැත්නම් කාර්ය බිඳුව වෙනවා. ඒතර ඒ ඔක්කොම අපිට ගන්න වෙන්නේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයේ සමීකරණයට යොදන්න තමයි. ඉතින් මේ PV වක්‍ර ඇන්දට පස්සේ ඒවයි අපිට එක රේඛා කොටසකට විතරක් ඕනනම් සමීකරණය යොදන්නත් පුළුවන්. නැත්නම් රේඛා කොටස් දෙකක් විතර එක සැරේට හිතලත් සමීකරණ ලියන්න පුළුවන්. නැත්නම් පද්ධතියම හිතලත් එක සැරේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයේ ලියන්නත් පුළුවන්. ඒ ගණනේ හැටියට අපි එක එක කොටසට යොදනවා. ඒතර පටන් ගත්ත තැනටම පියවර කීපයක් ගිහලා ආයිමත් එනවනම් පටන් ගත්ත තැනටම එනවනම් අපි ඒවට කියනවා චක්‍රීය ක්‍රියාවලිය කියලා. ඒතර චක්‍රීය ක්‍රියාවලියේදී පටන් ගත්ත පීඩනයයි පරිමාවයි උෂ්ණත්වයයි අන්තිමටත් තියෙන නිසා අනිවාර්යයෙන්ම උෂ්ණත්වය යගේම තියෙන නිසා අපි කියනවා චක්‍රීය ක්‍රියාවලියේදී අභ්‍යන්තර ශක්තිය බිඳුවයි කියලා. ඩෙල්ටා U බිඳුවයි. ඒක මතක තියාගෙන ඉන්න. ඊළඟට කාර්ය ගැන කිව්වා කාර්ය ධන ඍණ වෙනවා. ඊහිස දක්ෂිනාවර්තව යනවා නම් අතන වාතය ප්‍රසාරණය වෙනවා. ඒතර කාර්ය ධනයි. ඊහිස වාමාවර්තව ගියොත් කාර්ය ඍණයි. ඔන්න ඔය කොටස් තමයි මේක දැන් සාකච්ඡා කරේ අපි. ඉතින් අපිට ඊළඟට මේකේ අභ්‍යාසයක් අරගෙන දැන් මේ ඉගෙන ගනිපු සිද්ධාන්ත කොටස් තහවුරු වෙන්න, ඒවා තේරුම් ගන්න මේ සමීකරණය යොදන්න පුරුදු වෙන්න ඕන. අපි ඊළඟ පරිච්ඡේදයේදී මේ වගේ ගැටලු කීපයක් අරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.